දුර පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි 6 ශ්‍රේණියේ පන්තිය පටන් ගන්නවා. අපි ගිය සතියේ කතා කරපු ටික පොඩ්ඩක් මතක් කරලා අපි අද අලුත් කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ කතා කරපු ටික කලින් බැලුවොත් එහෙම අපි එතකොට ගිය සතියේ කතා කරපු ටික අපි බැලුවොත් එහෙම සුබ සන්ධ්‍යාවක් සර්. ඔබ සුබ සන්ධ්‍යාව පුතා. අපි ඒ ටික බැලුවොත් එහෙම ඉස්සෙල්ලම අපි පැය 24 ඔරලෝසුවෙන් වේලාව කියවීම කියන කොටස අපි කතා කරන්නේ. එතකොට පැය 24 ඔරලෝසුවෙන් වේලාව කියවීම කියන කොටස. එතකොට අපි කලින් අවස්ථාවේදී පැය 12 ඔරලෝසුව ගැන කතා කරා. පැය 12 ඔරලෝසුවේදී එතකොට එකම වේලාව තියෙන අවස්ථා දෙකක් තියෙනවා කියලා. පෙරවරුයි පස්වරුයි කියලා. එහෙම නැත්නම් කියන අවස්ථා එතකොට මේ පැය 24 ඔරලෝසුව කියන එකෙන් අපි වේලාව කියවන අවස්ථාව ගැන කතා කරේ. අන්තිමට අපි මේ අවස්ථාව පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි පෙරවරු 10:30 කියන අවස්ථාව එතකොට පෙරවරු 10:30 කියන අවස්ථාව අපි කොහොමද දක්වන්නේ කියන එක අපි බැලුවොත් එහෙම එතකොට අපි 10 ලියලා 32ක් තියලා මේම ආකාරයට එතකොට 10 කියන එක ලියලා එතකොට 32ක් තියලා 30 කියලා ලියන්නේ. එතකොට ඒ ආකාරයට ලියන්නේ කියන එක අපි ඉගෙන ගත්ත ගිය සතියේ. එතකොට මධ්‍යන්න 12 කියන අවස්ථාවේදී එතකොට මධ්‍යන්න 12 කියන එක 12 ලියලා 32ක් තියෙන අවස්ථාව. එතකොට මේ ආකාරයට ලියන්නේ කියන එක අපි ගිය සතියේ ඉගෙන ගත්තා. ඊළඟට පස්වරු 1 කියන එක පස්වරු 1 කියන එක අපි පැය 24 ඔරලෝසුවෙන් ලියනකොට 12 කියන එකට පස්සේ තව පැයක් ගියා කියන එක තමයි පස්වරු 1 කියලා කියන්නේ. දවල් 12 කියන එක අපි එතකොට මේ ආකාරයට ලියන්නේ කියලා කතා කරා. එතන ඉඳන් පැයක් ගියාට පස්සේ තමයි පස්වරු 1 කියන අවස්ථාව වෙන්නේ. ඒ කියන්නේ වෙලාව සේරම බැලුවොත් එහෙම එතකොට පැය 13ක් වෙනවා. පැය 12ට පස්සේ ඊට අංග එක පැය 13ක් කියන එක තමයි පස්වරු කියලා. එතකොට කොටස් දෙකකට කැඩුවාම පස්වරු 1 කියලා කියන්නේ. ඒක නිසා මේ පස්වරු 1 කියන අවස්ථාව අපි පැය 24 වෙලාව ඔරලෝසුවෙන් දැක්වුවොත් එහෙම 13 කියලා තමයි අපි දක්වන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට පස්වරු 6 කියන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී එතකොට පස්වරු 6 වෙන්න නම් උදේ එතකොට බිඳුවයි එතකොට බිඳුව කියන ඒ කියන්නේ මේකෙදී වෙලාව පටන් ගන්න මධ්‍යම රාත්‍රියේ කියන එක. එතකොට මේකේ ඉඳන් එතකොට පැය 12ක් ගියාම එතකොට දවල් 12 වෙනවා. එතකොට ඒ මධ්‍යන්න 12 එතකොට එතන ඉඳන් තව පැය කීයක් ගිහින් තියනවද? එතන ඉඳන් පැය තව 6ක් ගියාම තමයි පස්වරු 6 කියන එක එන්නේ. එතකොට මේ දෙකේ එකතු කරාම තමයි එතකොට පැය 24 වෙලාවෙන් අපිට වෙලාව ලැබෙන්නේ. කියන්නේ මේකෙදි පැය 18ක් කියන එක තමයි පැය 24 වෙලාවෙන් දක්වන්නේ. ඒක දුර පුතාලා මං හිතන්නේ ඒක තේරුම් ගන්න අපහසු නැති කියලා හිතනවා. පැය 12 ඔරලෝසුව කියනකොට ඒක කොටස් දෙකකට එතකොට පෙරවරුයි පස්වරුයි කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට පෙරවරු කියන්නේ එතකොට මධ්‍යන්න එතකොට මධ්‍යම එතකොට 12 ඉඳන් එතකොට මධ්‍යම රාත්‍රී 12 ඉඳන් එතකොට මධ්‍යන්න 12 වෙනකන් වෙලාව තමයි එතකොට පෙරවරු කියන්නේ. ඊළඟට මධ්‍යන්න 12 ඉඳන් එතකොට මධ්‍යම රාත්‍රී 12 වෙනකන් වෙලාව තමයි එතකොට පස්වරු කියන්නේ. එතකොට පැය 12 කොටස් දෙකකට බෙදෙනවා. මේ පැය 24 වෙලාවෙන් එතකොට කරන්නේ මේක පැය 24. එතකොට 12 කඩන්නේ නැහැ. කලින් අවස්ථාව වගේ පැය 12 ගියාට පස්සේ නැවතත් බිඳුවේ ඉඳන් පටන් ගන්නවා කියලා එකක් නැහැ. පැය 12 ගියාට පස්සේ 12 ඉඳන් ඊළඟට 13 14 15 16 17 18 19 20. ඒ වගේ ඒ ආකාරයට එතකොට ඒක දිගටම පැය 24 වෙනකන් තියෙනවා කියන එක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ.
එතකොට අපි ඊළඟට ලියාගත්ත මේ කොටස වේලාව අන්තර්ජාතික සම්මත ක්‍රමයට ලියා දක්වන්න විදිය. එතකොට වේලාව අන්තර්ජාතික ක්‍රමයට සම්මත ක්‍රමයට ලියා දක්වන ආකාරය අපි කතා කරා. එතකොට මේ අවස්ථාවේදී එතකොට පැය මිනිත්තු තත්පර කියන මේ ආකාරයට තමයි ලියන්නේ කියලා. පැය කියන එක මුලින්ම ලියලා 32ක් තියෙනවා. මිනිත්තු ලියලා 32ක් තියෙනවා. තත්පර ලියලා 32ක් තියෙනවා. එතකොට පැය ලියලා 32යි මිනිත්තු ලියලා 32යි තත්පර ලියලා 32ක් තියෙනවා. මේ ආකාරයට තමයි එතකොට අපි අන්තර්ජාතික සම්මත ක්‍රමයට වේලාව කියන එක ලියන්නේ කියලා දක්වලා තියෙනවා. මේක මේ අවස්ථාව දුල පුතාලා එතකොට බැලුවොත් එහෙම පැය මිනිත්තු සහ තත්පර ගණන ඉලක්කම් දෙකකින් දැක්විය යුතුයි. එතකොට ඉලක්කම් දෙකකින් දක්වන්න ඕන කියන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට කලින් අපි මෙතන මේ අවස්ථාවේදී එතකොට බලපුවා සේරම ඉලක්කම් දෙකකින් දක්වලා තියෙන්නේ. එතකොට පැය වෙන්න පුළුවන්, මිනිත්තු වෙන්න පුළුවන්, තත්පර වෙන්න පුළුවන්. ඒව ගණන් ඉලක්කම් දෙකකින් දක්වන්න ඕන. තත්පර ගණන් දක්වන්න නැති අවස්ථා තියෙනවා. අපි සමහර වෙලාවට ඔරලෝසු වල වුණත් එහෙම සමහර ඒවා තත්පර ගණන් දක්වන්න නැති අවස්ථා තියෙනවා. තත්පර ගණන් දක්වන්න නැත්නම් එතකොට පැයයි මිනිත්තුයි වලින් පමණක් එතකොට සඳහන් කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී ඊළඟට අපි කතා කරේ පැය 12 ක්‍රමයට අනුව වෙලාව. එතකොට පෙරවරු 1 කියන එක බැලුවොත් එහෙම සම්මත ආකාරයට ඉලක්කම් දෙකකින් දක්වන්න ඕනේ. 1.32යි බිඳුවකින් ලියන්න බෑ. 0.1යි. එතකොට මෙතන මුලින්ම පැය ගන්න ඉලක්කම් දෙකකින් දක්වන්න ඕනේ. 0.1යි 32යි 0.0. ඒ ආකාරයට එතකොට අපිට මධ්‍යන්න 12 කියන එක ඒක සම්මත ආකාරයට ලියන්නේ 12යි 32යි 0.0. ඊළඟට පස්වරු 1 කියන එක පස්වරු 1 කියලා කියන්නේ කීයද? එතකොට පැය 12ක් ගියාට පස්සේ තව පැයක් ගියාට එකතු වුණාම කියන අවස්ථාව. එතකොට පැය 13ක් වෙන අවස්ථාව. ඒක නිසා මේක ලියන්නේ කොහොමද? 13යි 32යි 0.0 කියලා. ඊළඟට පස්වරු 11 කියන අවස්ථාව. එතකොට පස්වරු 11 කියන අවස්ථාවේදී එතකොට කොහොමද අපි දක්වන්නේ කියන එක. එතකොට ඒ අවස්ථාව එතකොට අපි බැලුවොත් එහෙම පස්වරු 11 කියන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී එතකොට පැය 12ක් ගිහිල්ලා ඒකට තව පැය 11ක් එක්ක වුණාම තමයි මේ පස්වරු 11 කියන අවස්ථාව වෙන්නේ. කියන්නේ පැය 24 වෙලාව ඔරලෝසු වෙන්නම් 23.32.0 කියලා අපි ලියන්නේ. ඊළඟ මධ්‍යම රාත්‍රී 12 කියන අවස්ථාව මධ්‍යම රාත්‍රී 12 කියන අවස්ථාව පැය 24 වෙලා ඔරලෝසුවෙන් දක්වන්නේ 24.32.0 කියලා. එතකොට අපි මේක අභ්‍යාසය දුල පුතාලා කරන්න මේ දක්වලා තියෙන මෙතන අභ්‍යාසය 4.2 කියන කොටස දුල පුතාලා ඒක හදන්න අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. සම්මත ආකාරයෙන් දිනය දැක්වීම කියන කොටස. සම්මත ආකාරයෙන් දිනය දැක්වීම කියන කොටස අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ලියා ගන්න ඕනිද? මෙතන ඉඳන් අපි ලියාගත්තට කමක් නැහැ. එතකොට දුල පුතාලා මාතෘකාව ලියා ගන්න. එතකොට සම්මත ආකාරයෙන් දිනය දැක්වීම කියන කොටස. සම්මත ආකාරයෙන් දිනය දැක්වීම කියලා මාතෘකාව ලියා ගන්න. ලිව්වා සර්. හරි ඕකේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට සම්මත ආකාරයෙන් දිනය ලිවීමේදී පළමුව වර්ෂය, දෙවෙනුව මාසය, තෙවෙනුව දිනය. එතකොට පළමුව වර්ෂය ලියන්නේ දෙවෙනුව
මාසය ලියන්නේ තෙවෙනුව දිනය දැක්විය යුතුයි කියලා දක්වලා තියෙනවා. එතකොට ඒක ලියා ගන්න දුල පුතාලා සම්මත ආකාරයෙන් දිනය ලිවීමේදී සම්මත ආකාරයෙන් එතකොට දිනය ලිවීමේදී එතකොට ලියන්නේ කොහොමද කියන එක පළමුව වර්ෂය දෙවෙනුව මාසය තෙවෙනුව දිනය දැක්විය යුතුය. සෝක ලියා ගන්න ඕනිද? ඔව් මේ කොටස ලියා ගන්න. එතකොට සම්මත ආකාරයෙන් දිනය ලිවීමේදී කියලා ලියලා පළමුව වර්ෂය දෙවෙනුව මාසය තෙවෙනුව දිනය දැක්විය යුතුයි කියලා ලියා ගන්න. එතකොට ඒක එතකොට ඒක ලියා ගන්න සම්මත ආකාරයෙන් දිනය ලියනකොට පළමුව වර්ෂය දක්වන්න ඕන, දෙවෙනුව මාසය දක්වන්න ඕන, තෙවෙනුව දිනය දක්වන්න ඕන. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම වර්ෂය දැක්වීමට ඉලක්කම් 4ක්ද ඉන්න ලිව්වේ නෑ තාම ඒක. ඕකේ ලියා ගන්න පුතාලා. ඕකේ. හිමීට ලියා ගන්න. ලියාගෙන ඉවරලා කියන්න. සම්මත ආකාරයෙන් දිනය ලිවීමේදී වර්ෂය පළමුව වර්ෂය දෙවෙනුව මාසය තෙවෙනුව දිනය දැක්වන්න ඕන. ලියාගෙන ඉවර වෙලා chat එකේ දැම්මක් කමන්නේ, කටින් කිව්වත් කමන්නේ. ලියාගෙන ඉවරයි කියලා කියන්න දුර පුතාලා. කවුරු හරි ලියාගෙන ඉවරයි සර්. ලියාගෙන ඉවරයි සර්. ඕකේ අපි එහෙනම් ඊළඟ කොටසට යමු බලන්න. එතකොට වර්ෂය දැක්වීමට ඉලක්කම් 4ක්ද වර්ෂය දක්වන්නේ එතකොට ඉලක්කම් 4ක් භාවිතා කරනවා. මාසය දක්වන්න ඉලක්කම් 2ක් භාවිතා කරනවා. දිනය දැක්වීමට ඉලක්කම් 2ක් භාවිතා කරනවා. එතකොට මේ කොටස වැදගත්. එතකොට වර්ෂය දැක්වීමට ඉලක්කම් 4ක්ද මාසය දැක්වීමට ඉලක්කම් 2ක්ද දිනය දැක්වීමට ඉලක්කම් 2 බැගින්ද ලිවිය යුතුයි. වර්ෂය දක්වන්න නම් ඉලක්කම් 4යි, මාසය දක්වන්න නම් ඉලක්කම් 2යි, දිනය දක්වන්න නම් ඉලක්කම් 2ක් ලියන්න ඕන. අපි ඊළඟ කොටස බැලුවොත් මේ ඊළඟට වර්ෂය මාසය හා දිනය වෙන් කර දක්වයි කියලා දක්වලා තිනවා. වර්ෂය මාසය හා දිනය වෙන් කර දක්වයි. එතකොට වර්ෂයේ මුලින්ම ලියන්න ඕන මාසය දෙවෙනුව තුන්වෙනුවට දිනය කියන එක. එතකොට වර්ෂය කියන එක ඉලක්කම් 4කින් දක්වනවා, මාසය ඉලක්කම් 2කින් දක්වනවා, දිනය කියන එක ඉලක්කම් 2කින් දක්වනවා. වර්ෂය එතකොට මාසයයි දිනය කියන ඒවා වෙන් කරලා දක්වන්න ඕන කියන එක. වර්ෂය මාසය හා දිනය කියන ඒවා වෙන් කර දක්වන්න ඕන. මේ ටික ලියාගෙන ඉවරලා කියන්න දුල පුතාලා. එතකොට අපි උදාහරණ පොඩ්ඩක් බලන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි පස්සේ. ඉවරයි සර්. හරි ඕකේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම 2015 අප්‍රේල් 8 වන දින අන්තර්ජාතික සම්මත ආකාරයට දක්වන්නේ. එතකොට මේකෙදී මේ අවුරුද්දයි මාසයයි එතකොට දිනයයි කියන ඒවා
සම්බන්ධ කරන්න ඉරි කෑල්ලක් භාවිතා කරලා තියෙන. එතකොට 2015 කියන එක අවුරුද්ද ඒක ඉරි කෑල්ලක් ලියලා එතකොට මාසය ලියලා ඉරි කෑල්ලක් ලියලා එතකොට දිනේ ලියලා තියෙනවා. එතකොට මේ ආකාරයට එතකොට ඉරි කෑල්ලක් භාවිතා කරලා ඒව සම්බන්ධ කරන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. 2015 පහේ 8 කියන දිනය මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන මොහොත 2015 පහේ 8 වෙනි දින 24යි කියලා දක්වන්න කියලා දක්වලා තියෙනවා. මෙම මොහොත 2015 පහේ 9 දින 0.0.0.0 ලෙසද ලියන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට දුවල පුතාලා මේක ලියා ගන්න කොහොඳ වෙයි මේක එතකොට මේක වචනයෙන් ලියලා එතකොට 2015 අප්‍රේල් 8 වෙනි දින මේක ෂෝට් නෝට් එකේ ලියා ගන්න කොහොඳ වෙයි අන්තර්ජාතික සම්මත ආකාරයට කියලා ලියලා මම ඒක පාට කරන්නම් වෙන පාටකින් 2015 අප්‍රේල් 8 වෙනි දින අන්තර්ජාතික සම්මත ආකාරයට ලියලා ඊට පස්සේ මේක ලියා ගන්න ෂෝට් නෝට් එකේ ඒක ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියලි ඉවර නෑ සර්. ඕකේ ලියන්න. ඕකේ. ලියාගෙන ඉවරයි සර්. ඕකේ හරි. ලියාගෙන ඉවරයි සර්. හරි ඕකේ. ඊළඟට දුර පුතාලා මේකත් වැදගත් කොටසක්. ඒක තරුවක් හරි දාලා ලියා ගන්න කොටසත්. එතකොට මේක වැදගත් කොටසක් ඒකත්. මේ අවස්ථාවේදී කියන්නේ මොකද්ද? 2015 8 වෙනි දිනේ එතකොට මධ්‍යම රාත්‍රී 12 මධ්‍යම රාත්‍රී 12 කියන එක එතකොට ඒක ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙයි කියලා එකක් මේ ආකාරයට ලියන්න පුළුවන් අනිත් එක 2015 9 බිඳුව ලෙස ලියන්න පුළුවන්. එතකොට ක්‍රම දෙකක් තියෙනවා ලියන්න මේ මධ්‍යම රාත්‍රී එතකොට මධ්‍යම රාත්‍රී 12 කියන අවස්ථාවේදී ඒක ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එතකොට එක ක්‍රමයක් තමයි එතකොට ඒ පස්වෙනි මාසේ 8 වෙනිදා රාත්‍රී 12 කියලා ලියන එක. අනිත් ක්‍රමය තමයි 2015 පස්වෙනි මාසේ 9 වෙනි දින ඒ පටන් ගන්න. ඒ කියන්නේ 0.0 කියලා ඒ දිනේ පටන් ගන්න වෙලාව කියලා ලියන්න පුළුවන්. එතකොට ඒ වගේ ක්‍රම දෙකක් තියෙයි කියන එක දුවල පුතාලා දැනගන්න එක වැදගත් වෙනවා. එතකොට මේක ලියා ගන්න. එතකොට ක්‍රම දෙකක් තියෙයි කියලා ලියා ගන්න. එතකොට 2015 පහේ 8 වන දින මධ්‍යම රාත්‍රී 12 දැක්විය හැකි ක්‍රම දෙකකි. දක්වන්න පුළුවන් ක්‍රම දෙකයි. පළවෙනි එක 2015 පහේ 8 දින 24. දෙවෙනි ක්‍රමය 2015 පහේ 9 දින 0.
සර් අර ලියලා තියෙන එක ආයෙ චුට්ටක් කියන්න පුළුවන්ද? හරි ඕකේ මං කියන්න දැක්විය දැවිය කියලා මම ඒක ලියලා තියෙන්නේ දැක්විය කියලා දැක්විය හැකි ක්‍රම දෙකකි. එතකොට දක්වන්න පුළුවන් එතකොට මේකෙදි දක්වන්න පුළුවන් ක්‍රම දෙකක් කියන එක. එතකොට 2015 5 8 වන දින එය මධ්‍යම රාත්‍රී 12. එතකොට මධ්‍යම රාත්‍රී 12 එතකොට අපිට දක්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. දැක්විය හැකි ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය වෙන්නේ 2015 5 8 දින 24 කියලා. එතකොට ඊළඟට අනිත් ක්‍රමය වෙන්නේ 2015 5 9 කියන දින 0.0 කියන අවස්ථාව. ඒ ආකාර දෙකටම දක්වන්න පුළුවන් කියන එක තමයි මෙතන පෙන්වුම් කරලා තියෙන්නේ. ලිව්වා සර්. හරි ඕකේ. අනිත් දුවල පුතාලාත් ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලය මනින ඒකක අතර සම්බන්ධතාවය. කාලය මනින ඒකක අතර සම්බන්ධතාවය තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන එක දුවල පුතාලා ලියා ගන්න. කාලය මනින ඒකක අතර සම්බන්ධතාවය. අපි ඒක බැලුවොත් එහෙම තත්පර මිනිත්තු පැය සහ දින කාලය මැනීමට භාවිත කරන ඒකක කිහිපයක් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට තත්පර ඊට පස්සේ මිනිත්තු පැය හා දින කියන ඒවා කාලය මනින භාවිතා කරන ඒකක වෙනවා. එතකොට දැන් අපි එම ඒකක අතර සම්බන්ධතාවය විමසලා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මිනිත්තු වලින් දී ඇති ඒ කියන්නේ විනාඩි කියලා කියනකොට මිනිත්තු වලින් දීලා තියෙන කාලයක් තත්පර වලින් දැක්වීම කියන එක මිනිත්තු එකක් කියලා කියන්නේ තත්පර 60ක් කියලා දක්වලා තියෙන. එතකොට මිනිත්තු දෙකක් නම් එතකොට 60 වැඩි කිරීම 2 මිනිත්තු 3ක් නම් එතකොට 60 වැඩි කිරීම 3 කියලා තමයි අපිට දක්වන්න පුළුවන්. එනම් මිනිත්තු වලින් දී ඇති කාලයක් තත්පර වලින් දැක්වීමට එම කාලයේදී ඇති මිනිත්තු ගණන 60න් ගුණ කළ යුතුයි. එතකොට මේක අවස්ථාව එතකොට දුල පුතාලා මේක ලියා ගන්න මිනිත්තු වලින් දී ඇති කාලයක් තත්පර වලින් දැක්වීම කියලා ලියලා එතකොට මිනිත්තු ගණන වැඩි කිරීම 60 කියන එක තමයි එතකොට තියෙන්නේ. මේක ලියා ගන්න. එතකොට තත්පර ගණන සමාන වෙනවා කියලා ලියලා තත්පර ගණන සමානයි මිනිත්තු ගණන වැඩි කිරීම 60. තත්පර ගණන සමාන එතකොට මම මෙතනම ලියන්නම් මිනිත්තු ගණන වැඩි කිරීම 60. තත්පර ගණන සමාන වෙනවා මිනිත්තු ගණන වැඩි කිරීම 60 කියන එක. තත්පර ගණන සමානයි මිනිත්තු ගණන වැඩි කිරීම 60. සර් ඔව් කියන්න. ඔය සර් මිනිත්තු එකක් තප්පර 60ක් බැවින් කියන ඒ ටික ලියා ගන්නවනේ නේද සර්? මේක ලියාගත්ත කමන්නේ ඒක කලින් මම හිතන්නේ ලියලා තියෙනවා. මම ඒක ලියාගත්තට ප්‍රශ්නයක් නෑ දුල පුතාලා මේක ලියා ගන්න අවශ්‍ය නැහැ.
එතකොට මිනිත්තු එකක් කියලා කියන්නේ තත්පර 60ක් කියන එක ලියාගත්තට කමන්නේ. එතකොට තත්පර ගණන ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මිනිත්තු ගන්න වැඩි කිරීම 60ක් කියලා. ලියාගෙන ඉවරයි. හරි ඕකේ. එතකොට මිනිත්තු වලින් අපි කාලය මිනිත්තු වලින් දීලා තියෙන කාලයක් තත්පර වලට 60 තත්පර වලින් දක්වන්න නම් එතකොට ඒක 60න් වැඩි කරාම හරි කියන එක දුර පුතාලා මතක තියාගන්න. මිනිත්තු කියන එක තත්පර වලට හරවන්න 60න් වැඩි කරනවා කියන එක මතක තියාගන්න. එතකොට ඒකයි වැදගත් වෙන්නේ. එතකොට මිනිත්තු තත්පර වලට හරවන්න එතකොට 60න් වැඩි කරනවා. ලියලා ඉවරයි සර්. හරි ඕකේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි එතකොට උදාහරණයක් දක්වලා තියෙන එතකොට නිදසුන එක කියන එක බැලුවොත් එහෙම මිනිත්තු 8ක් තත්පර වලින් දක්වන්න කියලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මිනිත්තු 8ක් කියන එක තත්පර වලින් දක්වන්න කියලා. එතකොට අපිට මේක ලියන ක්‍රමය මේක දක්වලා තියෙන. එතකොට මිනිත්තු 1ක් කියලා කියන්නේ මිනිත්තු 1ක් කියලා සමාන වෙනවා තත්පර නම් 60ක් වෙනවා. එහෙනම් මිනිත්තු 8ක් කියන්නේ සමානයි. එතකොට මේ අවස්ථාවේදී තත්පර මේ අවස්ථාවේදී 1 8න් වැඩි වුණාම තමයි 8 වෙලා තියෙන්නේ. එහෙනම් තත්පර 60 කියන එක වැඩි කරන්න ඕන 8න්. එහෙනම් සමාන වෙනවා තත්පර 8 වරක් බිඳුව. ටුට්ටක් ඉන්න දුර පුතාලා බැටරිය වහිනවා. ටුට්ටක් ඉන්න. ඒක ලියන්න ඕනද? සර් කියන්නේ චුට්ටක් ඉන්න දුර පුතාලා කම්පියුටර් එකේ. ඕකේ බැටරිය බැස්සා. චුට්ටක් ඉන්න. හරි ඕකේ. අපි බැලුවොත් එහෙම එතකොට මිනිත්තු එතකොට මේ අවස්ථාවේදී එකක් කියලා කියන්නේ මිනිත්තු එකක් කියන්නේ තත්පර 60ක්. එතකොට එහෙනම් මිනිත්තු 8ක් කියන්නේ කොච්චරද කියන එක. එතකොට මේ 1 කියන එක 8න් වැඩි වෙලා තමයි මෙතන මිනිත්තු 8 වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් තත්පර 60 කියන එකත් 8න් වැඩි වෙන්න ඕනේ. එතකොට එහෙනම් තත්පර 60 8න් වැඩි කරාම කොහොමද එන්නේ කියන එක බැලුවොත් එහෙම 8 වරක් බිඳුව කියන එක බිඳුවයි දුල පුතාලා දාන්න දෙයක්. 8 වරක් 6 කියන්නේ 48යි. එතකොට තත්පර 480ක් වෙනවා මිනිත්තු 8ක් කියන්නේ. ඒක දූල පුතාලා උදාහරණයක් කියලා ලියා ගන්න එක හොඳ වෙයි. නිදසුන එක කියලා දාලා මිනිත්තු එක තප්පර 60 එමු කියලා ලියා ගන්නද? ඔව් ඒක තමයි නිදසුන එක කියලා දාලා මේක මේ විදිහට ටික ලියා ගන්න. ඒක වැදගත් වෙයි. ඒක ලියාගෙන ඉවරලා කියන දූල පුතාලා අපි ඊළඟ කොටසට යනවා. ඊට පස්සේ හරි ඕකේ. අනිත් දූල පුතාලා ලියාගෙන ඉවරලා කියන්න. පොඩ්ඩක් ඉන්න සර්. හරි ඕකේ ලියා ගන්න. හිමින් ලියා ගන්න. එක් ප්‍රශ්නයක් නැහැ. ලියලා ඉවරයි සර්. හරි ඕකේ. හැමෝම ලියලා ඉවරයි කියලා හිතනවා. දුර පුතාලා තාම ලියන දුර පුතාලා ඉන්නෝ නම් කියන්න. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේ 4:3 අභ්‍යාසය කියන එක දුර පුතාලා හදන්න. එතකොට මේකෙදි අපි බැලුවොත් එහෙනම් මිනිත්තු කලින් අවස්ථාවේදී එතකොට තත්පර කීයද කියලා දුර පුතාලා දන්නවා. එතකොට මිනිත්තු දීලා තියෙනවා නම් ඒ දීලා තියෙන ගාන 60න් වැඩි කරාම අපිට පුළුවන් තත්පර වලට පරිවර්තනය කරන්න. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තත්පර වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීම කියන කොටස. එතකොට තත්පර වලින් දක්වා ඇති
කාලයක් මිනිත්තු වලින් දැක්වීම කියලා දුර පුතාලා මාතෘකාව ලියා ගන්න. එතකොට තත්පර වලින් දක්වලා තියෙන කාලයක් මිනිත්තු වලින් දැක්වීම. එතකොට අපි ඒක බැලුවොත් එහෙම අපි තත්පර 60ක් කියන්නේ මිනිත්තු එකක්. තත්පර 60ක් කියලා කියන්නේ මිනිත්තු එකක් කියලා දුර පුතාලා දන්නවා. එහෙනම් එතකොට අපි ඕනම දෙයක් එතකොට තත්පර වලින් තියෙන දෙයක් එතකොට මිනිත්තු වලින් දක්වන්න නම් එතකොට 60න් බෙදන්න ඕන. එතකොට අපි කලින් අවස්ථාව වගේ එතකොට මේක ලියාගත්තොත් එතකොට තත්පර වලින් දීලා තියෙන අවස්ථාව එතකොට මේ අවස්ථාවේදී එතකොට තත්පර මේ අවස්ථාවේදී 60ක් මිනිත්තු 1 කියලා දුර පුතාලා එක ලියා ගන්න. එතකොට මේ අවස්ථාව තත්පර 60ක් කියන්නේ මිනිත්තු 1 කියලා. එම නිසා එතකොට මිනිත්තු ගණන ටිකක් ඉන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට තත්පර 60ක් කියන්නේ මිනිත්තු 1 කියලා දුර පුතාලා එක ලියා ගන්න. ඊට පස්සේ අපි මිනිත්තු ගණන කියන එක දක්වන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම එතකොට සර් තප්පර 60 මිනිත්තු එකක් කියන එක විතරයිද ලියා ගන්න ඕනි? ඔව් ඒක විතරක් ලියා ගන්න දැන්ට අපි ඊළඟ කොටස ඊළඟට යන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේක උදාහරණ විදියට තත්පර 120ක් කියන්නේ මිනිත්තු 2 කියලා දක්වලා තියෙනවා. තත්පර 180ක් කියන්නේ මිනිත්තු 3ක් කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ මේ තත්පර සංඛ්‍යාව 60න් බෙදුවාම අපිට මිනිත්තු ගාන ලැබෙනවා කියන. එතකොට අපිට මේක මේ කොටස එතකොට මේ කොටස මං හිතන්නේ ලියා ගන්න කොහොමද වෙයි? තත්පර වලින් දී ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීමට එම කාලය තත්පර වලින් දී ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීමට මෙතන මේ කොටස අවශ්‍ය නැහැ. දී ඇති තත්පර ගණන 60න් බෙදිය යුතුයි. එතකොට තත්පර වලින් දීලා තියෙන දෙයක් එතකොට තත්පර වලින් දීලා තියෙන කාලයක් මිනිත්තු වලින් දක්වන්න නම් එතකොට දීලා තියෙන තත්පර ගණන 60න් බෙදන්න ඕනේ. ඒ කියන්නේ ඊට පස්සේ දුල පුතාලා ලියා ගන්න මිනිත්තු ගණන සමානයි තත්පර ගණන බෙදීම 60. මේක ලියා ගන්න. එතකොට ඒක වැදගත් කොටසක්. එතකොට තත්පර වලින් දක්වලා තියෙන කාලයක් එතකොට මිනිත්තු වලින් දැක්වීම එතකොට අපි කතා කරන්නේ හරි ඕකේ ලියාගෙන ඉවර දුල පුතාලාත් ඉන්නවා. හරි ඕකේ. ලියලා ඉවරයි සර්. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට තත්පර වලින් දක්වලා තියෙන එකක් එතකොට මිනිත්තු වලින් දක්වන්නේ කොහොමද කියන එක අපි කතා කරේ. එතකොට තත්පර ගණන 60න් බෙදුවාම අපිට මිනිත්තු ගණන ලැබෙනවා කියලා අපි කතා කරේ. එතකොට මේකෙදී නිදසුන් එක කියන එක බැලුවොත් එහෙම එතකොට තත්පර 360ක් එතකොට මිනිත්තු වලින් දක්වන්න කියලා දක්වනවා. එතකොට තත්පර 60ක් කියන එක එතකොට මිනිත්තු එකක් කියලා දක්වලා තියෙනවා. ඒක අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස තත්පර 60ක් කියලා කියන්නේ මිනිත්තු එකක් නම් තත්පර 360ක් කියන්නේ එතකොට තත්පර 360ක් එක දක්වන්නේ එතකොට මිනිත්තු කීයකින්ද කියලා. එතකොට තත්පර 360ක් කියන්නේ එතකොට මිනිත්තු එතකොට 360 බෙදීම 60න් එතකොට මිනිත්තු 60ක් කියලා ලැබෙනවා කියලා දක්වලා තියෙනවා.
එතකොට මේ කොටස අනිවාර්යෙන් ලියන්න ඕන තත්පර 60 කියන්නේ මිනිත්තු 1 කියලා. තත්පර 60ක් මිනිත්තු 1 නම් තත්පර 360ක් කියන්නේ මිනිත්තු කීයද කියන එක තමයි මෙතනින් මේ දක්වන්නේ. එතකොට තත්පර කියන එක මිනිත්තු කරන්න නම් 60න් බෙදන්න ඕන. ඒ වගේම මිනිත්තු තත්පර කරන්න නම් 60න් වැඩි කරන්න ඕන කියන එක දුර පුතාලා හොඳින් මතක තබා ගන්න. ඒක ඊටාම වැදගත් කොටසක් මේකෙදී. අපි දෙවෙනි කොටස බැලුවොත් එහෙම නිදසුන දෙක කියන එක දුවල පුතාලා මේක ලියා ගන්න ඊළඟට අපි මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. අපි මේක බැලුවොත් එහෙම නිදසුන දෙක තත්පර 150ක් මිනිත්තු වලින් සහ තත්පර වලින් දක්වන්න. එතකොට තත්පර 150 කියන එක අපි මේක හැම නිතරම දුවල පුතාලා ලිවිය යුතු කොටසක්. එතකොට තත්පර 150 නිදසුන දෙක කියලා ලියලා දුවල පුතාලා නිදසුන දෙක කියලා ලියලා තත්පර 150 මිනිත්තු වලින් සහ තත්පර වලින් දක්වන්න කියන එක මේක ලියා ගන්න. එතකොට ඊට පස්සේ ලියා ගන්න තත්පර 60ක් කියන්නේ මිනිත්තු 1ක් කියලා. තත්පර 60ක් කියලා කියන්නේ මිනිත්තු 1ක් කියන එක. තත්පර 60ක් කියලා කියන්නේ මිනිත්තු 1ක් කියන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේක 60න් බෙදෙන අවස්ථාව බැලුවොත් එහෙම 150 කියලුවොත් එහෙම 60න් බෙදෙන්නේ. එතකොට 60න් බෙදෙන අවස්ථාව බැලුවොත් එහෙම 120 තමයි 60න් බෙදෙන්නේ. එතකොට දෙක කියලා එන්නේ ළඟට තියෙන්නේ 3 කියන එක 180 කියන එක. ඒක නිසා මේක හරි අතරමැද තියෙන්නේ. එතකොට 150 කියන එක එතකොට 120 කියනකොට තත්පර දෙක මේ මිනිත්තු 2යි 180 කියනකොට මිනිත්තු 3යි. ඒක නිසා මේක මේ අවස්ථාවේදී එතකොට මිනිත්තු එතකොට බැලුවොත් එහෙම දෙකක් කියන එක දුවල පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා එතකොට තත්පර 60ක් කියලා කියන්නේ එතකොට මිනිත්තු 1යි. එහෙනම් මේකෙදී අපිට කියන්න පුළුවන් තත්පර 120ක් කියලා කියන්නේ මිනිත්තු 2ක් කියලා. ඒකින්ද මේ අවස්ථාවේදී එතකොට මිනිත්තු 2ක් 120ක් එන්නේ එතකොට තත්පර 150ක් කියන්නේ කොහොමද එතකොට මිනිත්තු 2යි තව තත්පර 30ක් ඉතුරු වෙනවා. මොකද මේ තත්පර එතකොට 100 මේකෙදි පුළුවන් නම් දුවල පුතාලා මේක පල්ලෙහැන් ලියා ගන්න මේ කොටසත්. එතකොට මේ කොටස තත්පර 120ක් කියලා කියන්නේ මිනිත්තු 2ක් එතකොට. එතකොට තත්පර 150ක් කියලා කියන්නේ එතකොට 120 එකතු කිරීම තත්පර 30 කියන එක. එහෙනම් මේකෙදි තත්පර 150ක් කියන්නේ මිනිත්තු 2යි තත්පර 30ක් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි තත්පර 150ක් කියන එක මිනිත්තු වලිනුයි තත්පර වලිනුයි දක්වන්නේ. එතකොට තත්පර 60ක් කියන එක මිනිත්තු 1ක් කියන එක තමයි අපි දන්නේ. එහෙනම් එතකොට අපිට මේ අවස්ථාවේදී 150 කියන එක මම කලින් කිව්වා වගේ 120යි එතකොට 180යි. ඒ කියන්නේ 2යි. 60ව 2යි. එතකොට 60ව 3යි කියන ඒ අතර තියෙන්නේ. එතකොට ඒක නිසා එතකොට මේකෙදී තත්පර 120ක් කියන්නේ මිනිත්තු 2ක් වෙන්නේ. එතකොට තත්පර 120ක් කියන්නේ මිනිත්තු 2ක් වෙනවා. එතකොට තත්පර 150ක් කියන්නේ එතකොට තත්පර 150ක් කියන්නේ එතකොට මිනිත්තු එතකොට තත්පර 150ක් කියන්නේ එතකොට තත්පර 120යි එකතු කිරීම තත්පර 30ක් වෙනවා. එහෙනම් එතකොට තත්පර 120 කියලා කියන්නේ මිනිත්තු 2යි කියන එක තත්පර 30 කියන එක එහෙමම අපිට දක්වන්න පුළුවන්. දුවල පුතාලා මේ කොටස ලියා ගන්න. එතකොට මං කිව්වා වගේ මේ කොටස මෙතන ලිව්වත් කමක් නැහැ ඇත්තට මේ ආකාරයට. එතකොට නමුත් මේක තත්පර 120 කියන එක ඒක නිසා තව ඉතුරු තත්පර 30ක් කියන එක තේරුම් ගන්න මේ දෙක උඩයට මාරු කරගන්න එක හොඳ වෙයි සමහරලාට. ඒක නිසා මම මෙහෙම ලිව්වේ. එතකොට තත්පර 120ක් කියන්නේ මිනිත්තු 2ක් කියන එක. මේක තත්පර 150 කියන එක තත්පර 120 එකතු කිරීම තත්පර 30 කියලා. ඒක නිසා තත්පර 150 කියන්නේ එතකොට මිනිත්තු 2යි තත්පර 30ක් කියලා අපිට දක්වන්න පුළුවන්. දුවල පුතාලා එක ලියාගෙන අපි
නිදසුන එක ලියා ගන්න ඕනිද? ආපහු කියන්න පුළුවන්ද පුතා? නිදසුන දෙක එක නිදසුන එක කියන එක ලියා ගන්න අවශ්‍ය නැහැ. නිදසුන එක කියන එක ලියා ගන්න අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය ගානක්. නිදසුන දෙක කියන එක දුල පුතාලා ෂෝට් නෝට් එකේ ලියා ගන්න එක හොඳ වෙයි. එතකොට මේකෙදි ගාන කියන එක තත්පර 150ක් මිනිත්තු වලින් සහ තත්පර වලින් දක්වන්න කියන මේ ගාන කියන එකත් ලියා ගන්න ගාන මිනිත් තත්පර 150ක් මිනිත්තු වලින් සහ තත්පර වලින් දක්වන්න කියලා ලියාගෙන ඊට පස්සේ ලියා ගන්න මේ ස්ටෙප් ටික. එතකොට තත්පර 60ක් කියන්නේ මිනිත්තු 1යි. තත්පර 120ක් කියන්නේ එහෙනම් මිනිත්තු 2යි. එතකොට මේ අවස්ථාවේදී කතා කරන්නේ තත්පර 150ක් ගැන. ඒ කියන්නේ තත්පර 120යි තව තත්පර 30ක් තියෙයි. ඒක නිසා මේ තත්පර 150 කියන එක තත්පර 120 කියන්නේ මිනිත්තු 2යි. තත්පර 30ක් තව ඉතුරු වෙනවා. මේක දුවල පුතාලා ලිව්වහම කියන්න. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියාගෙන ඉවරයි සර්. හරි ඕකේ. ලියන දුවල ලියාගෙන ඉවරයි සර්. හරි ඕකේ. හැමෝම ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න ගියොත් එහෙම දුවල පුතාලා මේ අභ්‍යාසය 4 කියන කොටස කළා බලන්න. එතකොට මේ කොටස එතකොට ඒක හදලා බලන්න. එතකොට අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පැය වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීම කියන කොටස. මේක ලියා ගන්න දුවල පුතාලා. එතකොට පැය වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීම. පැය වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීම. සර් ලියාගෙන ඉවරයි. හරි ඕකේ. නෑ සර්. හරි ඕකේ ලියා ගන්න. ඊට පස්සේ ලියා ගන්න ඒකට යටින් පැය එකක් සමානයි මිනිත්තු 60 කියලා. මේක ලියා ගන්න ඉස්සෙල්ලම පැය වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීම කියලා. පැය වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීම කියලා ලියලා පැය එකක් සමාන වෙනවා මිනිත්තු 60ක් කියලා. සර් ඔව් කියන්න. පැය 1යි මිනිත්තු 61 කියලා ලිව්වා සර්. ඊට පස්සේ පැය 2යි මිනිත්තු 120 කියලා ලියන්නත් ඕනිද? මේක ලියන්න අවශ්‍ය නැහැ පුතා. ඒක අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේ දෙක ලියාගෙන ඉවර නම් පැය වලින් දක්වා ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීම කියලා මාතෘකාව ලියන්. පැය එකක් සමානයි මිනිත්තු 60ක් කියලා ලියාගත්තට පස්සේ අපි ඊළඟට කොටස බැලුවොත් එහෙම පැය වලින් දී ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීමට එම කාලයේදී ඇති පැය ගණනේ 60න් වැඩි කළ යුතුයි කියලා. එතකොට පැය ගණන 60න් වැඩි කරාම තමයි එතකොට අපිට මිනිත්තු ලැබෙන්නේ කියන එක තමයි මෙතන දක්වලා තියෙන්නේ. කියන්නේ මිනිත්තු 60ක් තමයි පැයක් කියන එක තමයි මෙතන කියන්නේ. මිනිත්තු 60ක් තමයි පැයක් කියන්නේ. එහෙනම් පැය ගණන 60න් වැඩි කරාම එතකොට අපිට මිනිත්තු ගණන ලැබෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම ලියා ගන්න. පැය වලින් දී ඇති කාලයක් මිනිත්තු වලින් දැක්වීමට පැය ගණන 60න් ගුණ කළ යුතුය. දී ඇති කියන දක්වන්න දී ඇති පැය ගණන 60න් ගුණ කළ යුතුය. එතකොට පැය වලින් දීලා තියෙන කාලයක් එතකොට පැය වලින් දීලා තියෙන කාලයක් මිනිත්තු වලින් දක්වන්න නම් පැය වලින් දීලා තියෙන කාලයක් මිනිත්තු වලින් දක්වන්න නම් දීලා තියෙන පැය ගණන 60න් වැඩි කරන්න ඕන. පැය වලින් දීලා තියෙන කාලයක් එතකොට මිනිත්තු වලින් දක්වන්න නම් එතකොට දී ඇති පැය ගණන එතකොට 60න් ගුණ කරන්න ඕන. මේක එතකොට
පැය වලින් දීලා තියෙන පැය වලින් දී ඇති කාලයක් එතකොට මිනිත්තු වලින් දැක්වීමට එතකොට දීලා තියෙන පැය ගණන 60න් වැඩි කරන්න ඕන. මිනිත්තු ගණන සමාන වෙනවා පැය ගණන වැඩි කිරීම 60. මිනිත්තු ගණන සමානයි පැය ගණන වැඩි කිරීම 60. එක ලියාගෙන ඉවරලා කියන්න දුර පුතාලා අපි ඉවරයි සර්. හරි ඕකේ. හැවනි දුර පුතාලා ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. තාම ලියන දුර පුතාලා ඉන්නවා නම් කියන්න අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඉවරයි සර්. හරි ඕකේ. අපි ඊළඟ කොටස ගියොත් එහෙම එතකොට නිදසුන එක කියන එක බැලලා අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. නිදසුන එක කියන එක බලලා අපි බැලුවොත් එහෙම පැය 8ක් මිනිත්තු වලින් දක්වන්න කියලා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපිට දක්වන්න පුළුවන් ලේසිම එක දේ තමයි එතකොට පැය එකක් කියන්නේ මිනිත්තු 60ක් කියලා අපි දන්න දේ. ඒක මුලින්ම ලියනවා. එතකොට මේ කොටස පැය එකක් කියලා කියන්නේ මිනිත්තු 60ක් කියන එක. එහෙනම් පැය 8ක් කියන්නේ කීයද? එතකොට 60 වැඩි කරන්න ඕන 8. එතකොට පැය 8ක් සමාන වෙනවා. එතකොට මිනිත්තු 60 වැඩි කිරීම 8 කියන එක. මොකද මේක පැය එකක් කියන්නේ මිනිත්තු 60ක් එක අපි දන්න දෙයක්. එතකොට එක 8න් වැඩි වෙලා තමයි පැය 8ක් උනේ. එහෙනම් මේ මිනිත්තු 60ක් වැඩි වෙන්න ඕන 8න්. එතකොට අපිට මිනිත්තු 480 කියලා ලබා ගන්න පුළුවන්. දුර පුතාලා මේ නිදසුන එක කියන කොටස ලියා ගන්න. මේ පැය 8ක් මිනිත්තු වලින් දක්වන්න කියන කොටස ලියලා පැය එකක් කියන්නේ මිනිත්තු 60යි. එහෙනම් පැය 8ක් කියන්නේ මිනිත්තු 60 වැඩි කිරීම 8. ඒ කියන්නේ මිනිත්තු 480. මේ කොටස ලියාගෙන අපි අදට පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා මේ 4 5 කියන චුට්ටක් ඉන්න තාමලි. එතකොට 4 5 කියන 4 5 කියන අභ්‍යාසය ඒක එතන ඒක කරන්න. එතකොට අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මිනිත්තු වලින් දක්වලා තියෙන කාලයක් පැය වලින් දැක්වීම කියන කොටස. එතකොට අපි ඒ කොටස ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා දුර පුතාලා මේ අභ්‍යාසය 4 5 කියන කොටස වෙනකම් කරන්න. මේක ලියාගෙන ඉවර වෙලා අදට පන්ති අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. නිදසුන එක කියන කොටස ලියාගෙන ඉවර වුණාට පස්සේ අපි අදට පන්ති අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලා ලියා ගන්න. එතකොට නිදසුන එක කියන කොටස ඊට පස්සේ 4 5 කියන අභ්‍යාසය හදන්න ගෙදර වැඩවලට අනිත් අභ්‍යාසත් එක්ක. නිදසුන එක කියන කොටස පැය 8ක් මිනිත්තු වලින් දක්වන්න කියලා ලියා ගන්න. පැය 8 මිනිත්තු වලින් දක්වන්න. ලියාගෙන ඉවරයි සර්. ඕකේ පැය එකක් සමානයි මිනිත්තු 60යි. පැය 8ක් සමාන වෙනවා මිනිත්තු 60 වැඩි කිරීම 8 කියන එක. ඒ කියන්නේ මිනිත්තු 480. ලියාගත්තා සර්. හරි ඕකේ. එහෙනම් අපි අදට පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්. එහෙනම් අපි අදට පාඩම